සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා සාදු 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 අද දින ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අධ්‍යාපනය ලබන පින්වත් අශෝක බණ්ඩාර පුතණුවන් ඇතුළු ඒ පින්වතුන් තමයි අද දවසේ ධම්ම පූජා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වතුන්ට බොහෝම සතුටු වෙන්න පුළුවන්. උතුම් පුණ්‍ය ධර්මයන් ධර්මය දන් දීලා තමන්ගේ ජීවිතයට රැස් කර ගන්නවා කියලා ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අද දවසේ ඔබ මේ සූදානම් වන්නේ මේ භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණාට පස්සේ තමයි බොහෝ මිනිස්යන්ටත් දෙවියන්ටත් බොහෝ කාලයක් තමන්ගේ ජීවිතයට යහපත පිණිස පවතින සැපේ පිණිස පවතින උතුම් පුණ්‍ය ධර්මයන් උතුම් ගුණ ධර්මයන් තමන්ගේ ජීවිතයට දියුණු කර ගන්නට අවස්ථාව ලැබෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ තමයි භික්ෂුන් වහන්සේලාට තමන්ගේ පැවිදි ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා ඒ ධර්මයේ ශ්‍රවණය කළා තමන්ගේ පැවිදි ජීවිතය තුළ ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාම. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලාටත් උපාසිකාවන්ට උපාසකයන්ට ඊළඟට දෙවියන්ට මේ හැම කෙනෙකුටම සසරින් නිදහස් වෙන්න කැමති සත්‍යයන්ට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාට පස්සේ තමයි මේ සසරින් නිදහස් වෙන ධර්මය අහලා සසරින් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. හැබැයි මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවන තාක් ඒ අවස්ථාව කෙනෙකුට නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණු ගාම ඒ අවස්ථාව මේ පුණ්‍යවන්ත මිනිසුන්ට පුණ්‍යවන්ත දෙවියන්ටත් ඒ අවස්ථාව ලැබෙනවා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ කාලේ බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පැවිදි වුණු බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරලා සසරින් එතර වුණා. බොහෝ භික්ෂුණීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරලා සසරින් එතර වුණා. බොහෝ උපාසක උපාසිකාවන් බොහෝ දෙවියන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලා සසරින් එතර වුණා. සුගති සම්පත් සලසා ගත්තා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ගියා. ඒ බුදුරජාණන් වහන්සේගේ පහළවීමේ ආශ්චර්යය. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ධර්මය දේශනා කරද්දී නුවණැති දෙවි මිනිසුන් තමයි මේ ධර්මය අවබෝධ කරලා ඒ විදිහට සසරින් එතර වුණේ. එතකොට අපගේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වගේම භික්ෂුණීන් වහන්සේලාට ධර්මයෙන් අනුශාසනා කළා. මහා ප්‍රජාපති ගෞතමිය භාග්‍යතුන් වහන්සේගෙන් භික්ෂුණීන් වහන්සේලාගේ පැවිද්ද ලබාගෙන අෂ්ටගරු ධර්ම පිළි අරගෙන ධර්මයේ හැසිරලා බොහෝ භික්ෂුණීන් වහන්සේලා සසරින් එතර වුණා. එතකොට මේ ඒ සසරින් එතර වෙන්න උපකාර වුණේ අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළ මිහිරි සී සද්ධර්මය. ඉතින් බුදුරජාණන් වහන්සේ එක දවසක් සවැත් නුවර ජේතවනාරාමේ අනේ පිරිසිතුමාගේ ආරාමයේ වැඩ ඉන්න කාලේ මහා ප්‍රජාපති ගෞතමිය භික්ෂුණීන් 500ක් සමග භාග්‍යවතුන් වහන්සේට පැමිණියා. එතකොට පින්වත්නි මේ දේශනාව සඳහන් වෙන්නේ
මජ්ක්‍ධිම නිකායේ නන්දකෝ වාද සූත්‍රයේ නන්දක තෙරුන් භික්ෂුණීන්ට අවවාද වශයෙන් වදාළ දේශනාව. එතකොට මේ සවැත් නුවර භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහා ප්‍රජාපති ගෞතමිය 500 භික්ෂුණීන් වහන්සේලාත් සමග භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්න වැඩියා. මේ භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩියට පස්සේ මේ භික්ෂුණීන් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සේ වාඩි වුණාට පස්සේ මේ භික්ෂුණීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි භික්ෂුණීන්ට අවවාද කරනසේක්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුණීන්ට අනුශාසනා කරනසේක්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුණීන්ට ධර්ම කතාව කරනසේක්වා කියලා ඉල්ලා සිටියා. ඒ වෙලාවේ සාමාන්‍යයෙන් ඒ කාලේ වෙනකොට පින්වත්නි ස්ථවිර භික්ෂුන් වහන්සේලා ඒ කියන්නේ වස් 10ට වැඩිහිටි භික්ෂුන් වහන්සේලා අනුපිළිවෙලින් භික්ෂුණීන් වහන්සේලාට ධර්මයේ දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා පින්වත් ආනන්ද අද භික්ෂුණීන්ට අවවාද කිරීමේ වාරයේදී කාගේ වාරයේදී පැමිණිලා තියෙන්නේ? ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නන්දක ස්වාමීන් වහන්සේට තමයි අද ඒ වාරේ තියෙන්නේ කියලා. මොකද ඒ වුණාට මේ නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන්ට අවවාද කරන්න කැමති නැහැ කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කරනවා පින්වත් නන්දක භික්ෂුණීන්ට අවවාද කරන්න. පින්වත් නන්දක භික්ෂුණීන්ට අනුශාසනා කරන්න. පින්වත් බ්‍රාහ්මණය ඔබ භික්ෂුණීන්ට ධර්ම කතාව කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ මේ නන්දක ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ විදිහට භික්ෂුණීන්ට අවවාද අනුශාසනා කරන්න කියලා නන්දක ස්වාමීන් වහන්සේට කිව්වට පස්සේ එදා නන්දක ස්වාමීන් වහන්සේ එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිතුරු දීලා පිණ්ඩපාතෙන් පස්සේ තවත් භික්ෂුන් වහන්සේ නමක් සමග ඔන්න භික්ෂුණී ආරාමයට වැඩියා. එතකොට මේ භික්ෂුණීන් වහන්සේලාගේ ආරාමෙ පිහිටලා තිබුණේ ඒ කාලේ රාජකාරාමයේ තමයි භික්ෂුණීන් වහන්සේලා වැඩ සිටියේ. ඉතින් මේ නන්දක ස්වාමීන් වහන්සේ ඈතින්ම වඩිනවා දැකලා නන්දක ස්වාමීන් වහන්සේට පාදෝණය කරන්න පෑන් සෝදානම් කරලා මේ ආසන පනවලා බලාගෙන සිටියා වඩිනකම්. ඒ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ ඇතුළට වැඩම කරලා පාදෝණය කරගෙන පනවා තිබුණු ආසනයේ වැඩ සිටියා. ආන් ඒ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට දැන් ඔන්න ධර්ම කතාව පටන් ගන්නවා. නන්දක ස්වාමීන් වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේලාට කියනවා නැගණිවරුනි ප්‍රශ්න කරමින් තමයි අද ධර්ම කතාව කරන්නේ. ධර්ම කතාව කරන්නේ ප්‍රශ්න කරමින් තමයි. දන්නේ නැත්තම් දන්නේ නැතේ කියලා කියන්න ඕනි. ඒ වගේම දන්නවා නම් දන්නවා කියලා කියන්න ඕනි. දන්නේ නැත්තම් දන්නේ නැහැ කියන්න ඕනි. දන්නවා නම් දන්නවා කියන්න ඕනි. ඒ වගේම යම්කිසි කෙනෙකුට සැකයක් හරි ඇති වුණොත්, විමතියක් හරි ඇති වුණොත් ඒක මගෙන්ම අහන්න ඕනි කියලා කිව්වා. ඒ කියන්නේ මේ එතකොට බලන්න නන්දක ස්වාමීන් වහන්සේ පැවරුවා මේ භික්ෂුණීන්ට. එතකොට මේ භික්ෂුණීන් වහන්සේලා කියනවා ස්වාමීනි මේ පමණකින්ම ආර්ය වූ නන්දකයන් වහන්සේ ගැන සතුරු සිත් ඇති වුණා. බොහොම පැහැදුනා. යම් හේකින් අපව ආර්ය නන්දකයන් වහන්සේ දහම් විමසීමට මේ පවරනවාද කියලා සතුටටපත් වුණා කියලා මේ භික්ෂුණීන් වහන්සේලා කියනවා. එතකොට මේ නන්දක ස්වාමීන් වහන්සේ කිව්වානේ ප්‍රශ්නයක් ඇති වුණොත් අහන්න කියලා. එතකොට හරි සතුටක් ඇති වුණා මේ භික්ෂුණීන් වහන්සේලාට. ඒ වෙලාවේ පින්වත්නි නන්දක ස්වාමීන් වහන්සේ කියනවා නැගණිවරුනි ඒ ගැන කුමක්ද සිතන්නේ? මේ ඇස නිට්ටයයිද අනිත්‍යයිද? නන්දක ස්වාමීන් වහන්සේ අහනවා නැගණිවරුනි මේ ඇස නිට්ටයයිද අනිත්‍යයිද කියලා. ඒ වෙලාවේ කියන ස්වාමීනි මේ ඇස අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් එය මමය මාගේ එය මගේ ආත්මය කියලා සලකන්න සුදුසුද කියලා අහනවා. අනේ ස්වාමීනි එහෙම සලකන එක සුදුසු නෑ කියනවා. එතකොට මොකද්ද නන්දක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මේ භික්ෂුණීන් වහන්සේලාගේ මේ ඇස නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. ඊළඟට අහනවා නැගණිවරුනි මේ ගැන මොකද්ද හිතන්නේ? කන නිට්ටයයිද අනිත්‍යයිද? ස්වාමීනි අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? ස්වාමීනි දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයටපත් වෙනවා නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සලකන හරිද කියලා ඇහුවා. නෑ ස්වාමීනි ඒක වැරදි කිව්වා. ඊළඟට ඇහුවා නාසය නිට්ටයයිද අනිත්‍යයිද කියලා ඇහුවා. ස්වාමීනි අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක දුකයි. යමක් අනිත්‍ය නම්
දුක නම් වෙනස් වෙනවා නම් ඒක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. මේ විදිහට අහනවා දිව නිට්ටයයිද අනිත්‍යයිද කියලා ඇහුවා. කය නිට්ටයයිද අනිත්‍යයිද කියලා ඇහුවා. මේ මනස නිට්ටයයිද අනිත්‍යයිද කියලා ඇහුවා. අනේ ස්වාමී මේවා අනිත්‍යයි කිව්වා. ඉතින් යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා මුලාවෙන් දකින්න සුදුසුද කියලා ඇහුවා. අනේ නෑ ඒක වැරදි ස්වාමී. ඒක සුදුසු නෑ කිව්වා. ඒකට හේතුව කුමක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ අර භික්ෂුන් වහන්සේ ස්වාමීනි අපි කලින් යථාර්ථයක් වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් අපි මේක දැකලායි තියෙන්නේ. ස්වාමීනි අපි මේක යථාර්ථයක් වශයෙන් මේක නුවණින් විමසලා කලින් අපි මේක දැකගත්තා මේ ආධ්‍යාත්මික ආයතන 6 අනිත්‍යයි කියලා. ඒතර මේ භික්ෂුන් වහන්සේලාගෙන් ඉස්සර වෙලාවම පින්වත් මේ නන්දක ස්වාමීන් වහන්සේ ඇවි ආයතන 6 ගැන මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 ගැන තමයි ඇවි. ඒතකොට මේවා නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහපුවම ලස්සනට උත්තර දෙනවා. එතකොට පින්වත්නි මේ ඇස කියන්නේ අනිත්‍ය දෙයක්. මේ ඇස හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. එතකොට දැන් මෙයාලා මොකද්ද කිව්වේ? ඒකට හේතුව කොහොමද කියලා. දැන් මේවා අනිත්‍යයි, දුකයි, විපරිණාමයටපත් වෙනවා. මේවා මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සලකන්න සුදුසු නැහැ. ඒකට හේතුව මොකද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ කිව්වේ අපි ඕක යථාර්ථයක් වශයෙන් ප්‍රඥාවෙන් අපි දැකලා තිබුණේ කිව්වා. අපි ප්‍රඥාවෙන් ඕක පුරුදු කරලා තිබුණේ කිව්වා. ඒ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ කියන සාදු සාදු නැගණිවරුනි යථාර්ථයේ සම්‍යක් ප්‍රඥාවෙන් දකින ආරි ශාවකයෙකුට විය යුත්තේ ඔය අයුරින් කිව්වා. ওই විදිහට තමයි කිව්වා යථාර්ථය දකින්න කෙනා තේරුම් ගන්නේ. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්. ඒතකොට පින්නත්නි ඇස අනිත්‍ය වශයෙන් බලන්න කිව්වා මේ භික්ෂුණීන් වහන්සේලාට නන්දක ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ ඇස මීට කලින් භික්ෂුණීන් වහන්සේලා මේ වගේ යථාර්ථ විමසලා ආයතන 6. ඒතර මේ ඇස අනිත්‍යයි. මේක වයසට යනවා. මේකේ රෝග හට ගන්නවා. මේක ලෙඩ වෙනවා. දැන් බලන්න අපේ මේ ඇස කොයි මොහොතක මේක අනතුරට ලක් වෙලා විනාශ වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඇසේ ලී කෑල්ලක් වැදුනත් ඇති ඒ ඇස නරක් වෙන්න. ඇසේ පිළිකා හැදෙනවා. සමහර අයගේ ඇස්වල ඇස්සේ ප්‍රෙෂර් හැදෙනවා. සමහර අයගේ ඇස් තියෙනවා මේ ඇස්වල අපේ කඳුළු තිබුණොත් තමයි මේ ඇස් පිල්ලම් ගහන්න පුළුවන්. දැන් සමහර අයගේ මේ කඳුළු වේලෙනවා. කඳුළු වේලුණාට පස්සේ ඒක ලෙඩක්. ඒගොල්ලන්ට මේ බොහොම අමාරුවෙන් තමයි ඇස් පිල්ලම් ගහන්නේ. ඒ වගේ සමහරට ඇස් වලින් විස බීජ යනවා. මේ වගේ මේ ඇසට නොහෙක් රෝග හට ගන්නවා. සමහරට ඇහි සුද එනවා. ඇස් දෙකම පේන්නේ නැතු යනවා. මේ ඇහැ වයසට යනවා. අන්තිමට මේ ඇස් දෙක ගොඩ ගන්න බැරි තත්ත්වයට වැටෙනවා. එහෙනම් මේ ඇස අනිත්‍යයි. මේක ස්ථීර දෙයක් නෙවෙයි. මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. ඒතර මේ භික්ෂුණීන් වහන්සේලා මීට කලින් මේකේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් කියලා කලින් විමසලා තියෙනවා. යෝනිසෝ මනසිකාරය යෙදিলা තියෙනවා. ඒතකොට පින්නත්නි අපි මේ යෝනිසෝ මනසිකාරය යෙදුනොත් තමයි අපිට මේකේ ඇත්ත ස්වභාවය යථාර්ථය තේරුම් ගන්නට අවස්ථාව ලැබෙන්නේ. මොකද මේ ඇස මේක වයසට යනවා, මේක ලෙඩ වෙනවා, මේක මැරිලා යනවා, මේක රෝගයන්ට කැදල්ලක් වගේ මේ ආයතන 6 ස්වභාවය ඇත්ත ඒක. ඒතකොට මේවා අනිත්‍ය දේවල්. යමක් අනිත්‍ය නම් ඒක Tamanට ඒකාන්තිම දුකට අයිති දෙයක්. ඇයි ස්ථිර නැහැනේ? ස්ථිර නැහැ කියන්නේ ඒක දුකක්. අනිත්‍ය දේ දුකයි. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඒක මම කියලා තියාගන්න බෑ. මගේ කියලා තියාගන්න බෑ. තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. අනාත්මයි. මේ ඇස තුළ ආත්මයක් නැහැ. මේ ඇස මෙසේ වේවා, මේ ඇස මෙසේ නොවේවා කියලා තමන් වසඟේ පවත්වන්න බෑ. මේ ඇස අනාත්මයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒතකොට නන්දක ස්වාමීන් වහන්සේ මේක කියනවා. මේ කියපු ගමන් අර භික්ෂුන් වහන්සේලා තේරුම් ගන්නවා. ඒ වෙලාවේ කන ගැන හෙව්වා. ඒතර මේ කනේ ස්වභාවය පින්නොත් මේක අනිත්‍යයි. මේ කනත් වයසට යනවා. සමහර අයගේ උපදිනකොටම කන් නැහෙන්නේ නැහැ. දැන් සමහර අය ඉන්න උපදිනකොටම ඒ ළමයට කතා කරන්න බෑ. පස්සේ කතා කරන්න බැරි හේතුව හෙව්වම එයාගේ කන් නැහෙන්නේ නැහැ. කන් නැහෙන්නේ නැති නිසා එයාට වචන මොනවද කියලා තේරුම් ගන්න නැහැ. ඒතර දැන් බලන්න මේ කන කියන එක අපේ ජීවිතේ මේක මේ පිනකින් තියෙන දෙයක්. භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි මේ ආයතනය කියන්නේ පුරාණමිදම් භික්කවේ කම්මං. මේ පැරණි කර්මයක් කිව්වා මේ ඇස කන නාසය දිවකය මනස. ඒතර පැරණි කර්මයකින් ලැබිච්ච දේවල්, පිනකට ලැබුණු දේවල් පින්නොත්නි මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6. එතකොට මේ කන කියන්නේ මේක වයසට ගිහිල්ලා මේකේ රෝග හට ගන්නවා. මේ සමහර ජීවත් වෙලා ඉදීම කන්නඩි පුපුරලා සමහර වෙලාවට කන් ඇහෙන්නේ නැතුව යනවා. දැන් සමහර අය බෝම්බ වලට අහු වුණාට පස්සේ කන් දෙකම එයා ගැහෙන්නේ නැතුව යනවා. දැන් සමහර අය ඉන්න ගොඩාක් කල් සද්ද ඇහෙන ওই මැසින් ගාව හිටියට පස්සේ එයාට අවුරුදු තරුණ කාලෙම කන් ඇහෙන්නේ නැතුව යනවා. එහෙනම් මේ කනේ ස්වභාවය මේක
හේතු ප්‍රත්‍යයෙන් පවතින දෙයක්. දැන් භාග්‍යවතුන්සේ වදාළේ මේ ඇස නාම රූප ප්‍රත්‍යයෙන් තියෙන්නේ. සතර මහා ධාතුත් විඳින දේවල්, හඳුනා ගන්න දේවල්, චේතනා පහල කරනවා. මේක ස්පර්ශයෙන් හටගන්නේ, මානසිකාර්ය කරන දේවල්. මේ නාම රූප ප්‍රත්‍යයෙන් තමයි මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හැදිලා තියෙන්නේ. ඒතර මේ කන කියන්නේ අනිත්‍ය දෙයක්, වෙනස් වෙන දෙයක්. අනිත් ස්වභාවයට වෙනස් ස්වභාවයට පත් වෙන දෙයක්. මේක අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වෙනවා නම් මේක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සලකන එක සුදුසු නෑ නේද කියලා ඇහුවා. එතකොට කියපු ගාම මේක සුදුසු නෑ කොහොමද දැනගත්තේ කියලා ඇහුවා. අපි මේකේ යථාර්ථය නුවණින් විමසනකොට දැනගත්තා කිව්වා. එහෙනම් බලන්න පින්නත් කෙනෙකුගේ යෝනිසෝ මනසිකාරය කියන එක, නුවණින් විමසීමේ හැකියාව කියන එක කෙනෙකුට කොච්චර උපකාර කරනවද? මොකද මේවා ඇත්ත විමසන්න නම් යාට කල්යාණ මිත්‍ර ඇසුරේ එයා ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන්න ඕනි. ශ්‍රී සද්ධර්මයේ තුලින් තමයි කෙනෙකුට මේ තමන්ගේ යෝනිසෝ මනසිකාරය අවදි වෙන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය තුල තමයි ධම්මං පටිපදාව දියුණු කර ගන්න අවස්ථාව ලැබෙන්නේ. නාසය ගැන අහද්දි මේ නාසයේ ස්වභාවයත් මේක අනිත්‍යයි. මේකේ විපරිණාමයටපත් වෙනවා. මේක ස්ථිර දෙයක් නෙවෙයි. මේකේ රෝග හට ගන්නවා. පිළිකා හට ගන්නවා. නොයෙක් රෝගයන් වලට බඳුන් වෙනවා. නාසයේ ඊළඟට මේ දිව මේකත් දිවත් වයසට යනවා. සමහරුන්ගේ ජීවිතේ දිව මැරෙනවා. සමහර අයට රස දැනෙන්නේ නැහැ. මේ දිවේ ස්වභාවය මේක දිව අනිත්‍යයි. නොයෙක් රෝගයන් වලට ගොදුරු වෙනවා. සමහර අයගේ දිව ගිලෙනවා. ඒතර මේ දිවේ ස්වභාවයත් මේ දිව කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. මේවා අනිත්‍යයි. විපරිණාමයටපත් වෙනවා. වෙනස් ස්වභාවයටපත් වෙනවා. මේකේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සලකන්න කිසිවක් නැහැ. මේ ශරීරයත් එහෙමයි. මේ ශරීරයේ හැම ගොඩාක් තැන්වල ගෙඩි හට ගන්නවා. රෝග හට ගන්නවා. පිළිකා හට ගන්නවා මේ ශරීරයේ. ඒතර මේ කය කියන්නේ මේ රෝගයන්ට අයිති දෙයක්. මේක මේ වයසට යාමට අයිති දෙයක්. නොයෙක් දුක් පීඩා වලට අයිති දෙයක්. මේකට සීතල දැනෙනවා, උණුසුම දැනෙනවා, බඩගින්න දැනෙනවා, පිපාසය දැනෙනවා. ඒතර නොයෙක් පීඩාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ කය කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි. මේක අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒකේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සලකන්න දෙයක් නැහැ කිව්වා. අනාත්මයි කිව්වා. ස්වාමීනි අපිත් ওই විදිහට තමයි කො නුවණින් විමසලා තියෙන්නේ. ඒක ඒතර බලන්න යථාර්ථය නුවණින් විමසලා. ඊට පස්සේ මේ මනසත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. මේවා නාම රූප ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන්නේ. මේ මනස අනිත්‍යයි. හේතු නැතිවීමෙන් නැති යන අනිත්‍ය නම්, දුක නම්, විපරිණාමයටපත් වෙනවා නම් මේකේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සලකන්න දෙයක් නැහැ කියලා නන්දක ස්වාමීන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඒතකොට එයාලා ඒ භික්ෂුණීන් වහන්සේලා ඒ විදිහට තමයි ඒක නුවණින් විමසලා ඒක පුරුදු කරලා තියෙන්නේ. ඒ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ අහනවා, නැගණිවරුනි මේ ගැන කුමක්ද සිතන්නේ? රූප නිට්ටයයිද අනිත්‍යයිද? ස්වාමීනි අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? ස්වාමීනි ඒක දුකට අයිති. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. ඒක මගේ, මම, මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා සලකන එක හරිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක වැරදි කිව්වා. ඒක සුදුසු නෑ කිව්වා. මොනවද? ඇසට පේන රූප. ඒතර ඇසට පේන රූපවල ස්වභාවය මොකද්ද? පින්නත් ඇස අනිත්‍යයි නම් ඇසට පේන රූපත් අනිත්‍යයි. එතකොට මේ භික්ෂුණීන්ගෙන් අහනවා නන්දක ස්වාමීන් වහන්සේ මේ රූප ගැන. එනට ඇහුවා කනට ඇහෙන ශබ්ද නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක දුකට අයිති. යමක් අනිත්‍ය නම්, දුක නම්, විපරිණාමයටපත් වෙනවා නම් ඒක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. වැරදි වැරදි ස්වාමීනි කිව්වා නන්දක ස්වාමීන් වහන්සේට. ඒතර මේ විදිහට පින්වත්නි නන්දක ස්වාමීන් වහන්සේ අහනවා නාසයට දැනෙන ගඳ සුවඳ නිට්ටයයිද අනිත්‍යයිද කියලා ඇහුවා. ස්වාමීනි අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක දුකයි. යමක් අනිත්‍ය නම්, දුක නම්, විපරිණාමයටපත් වෙනවා නම් ඒක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක වැරදි කිව්වා. එතකොට ඇස ගැන, කන ගැන, නාසය ගැන, ඊට පස්සේ ඇසට පේන රූප ගැන, ශබ්ද ගැන, කනට ඇහෙන, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන ඇහුවා. ඊළඟට ඇහුවා නැගිනුනේ මේ දිවට දැනෙන රස නිට්ටයද අනිත්‍යයිද කියලා ඇහුවා. ස්වාමීනි රසයත් අනිත්‍යයි. දැන් බලන්න පින්වත්නි අපි මේ රූප බලනවා, ශබ්ද අහනවා, ඊට පස්සේ ගඳ සුවඳ විඳිනවා, මේ රස විඳිනවා. මේවා දැන් මේ ජීවිතේ කොච්චර අපි මේ ඇහෙන් රූප බලන්න ආසාවෙන් එක එක රූප බලනවා, එක එක චිත්‍රපට බලනවා, එක එක කතා බලනවා, එක එක නාටකම් බලනවා, එක එක දේශපාලනගේ කතා අහනවා, එක එක සුවඳ වර්ග අපි පරිහරණය කරනවා, රස කෑම එක එක විදියට හදලා කනවා.
හැබැයි මේ හැම එකකම ස්වභාවය තමයි චූටි ආස්වාදයක් තියෙන්නේ. දැන් මේ ඇහැ ඇති කියනවද රූප බලලා? නෑ ඇස ඇති කියන්නේ නැහැ. ඒතකොට මේවා නමුත් ඇසේ ඒ රූපේ අනිත්‍ය ස්වභාවය එහෙම තියෙනවා. දැන් සමහරලාට අපිට කලින් මුණ ගැහුණු සමහර රූප සමහර මිනිස්සු දැක්කම මේ මිනිස්සු ගොඩාක් වයසට ගිහිල්ලා. ඒ මිනිස්සුන් ගොඩාක් එක එක ලෙඩ හැදිලා. සමහරට මේ මිනිස්සුන් ගොඩාක් ජරාවටපත් වෙලා. සමහරුන්ගේ ඇස් අයින් කළා. සමහරුන්ගේ කන් ඇහෙන්නේ නැහැ. ඒතකොට මේ අනිත්‍ය ස්වභාවය ලෝකේ ප්‍රකටව දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් තමයි මේක මේ ලෝකෙට ඉස්මතු කරන්නේ. දැන් බලන්න අපි රස කෑම එක එක වර්ග හදාන කරනවා. නමුත් ඔය වගේ තියෙන එක්ක ඇඹුල් රහක්. ලෝකේ සියලුම කෑම වර්ග අරගෙන බැලුවත් එක්ක ඇඹුල් රහක්, එක්ක තීත්ත රහක්, එක්ක මේ ලුණු රසක්. එහෙම නැත්නම් ලුණු නැහැ ඒකේ. එක්ක නිකම් පිටි රසක්. මොකක් හරි මේ පුංචි එක්ක පැණි රසක්. මේ වගේ චූටි ආස්වාදයක් තියෙන. ඒකත් දිවේ ගෑවෙන වෙලාවට විතරයි. නමුත් අපි මේ කෑම වල තියෙන අපේ ආසාව, ඒ කෑම කෙරේ තියෙන තෘෂ්ණාව. එතකොට මේ දිවට දැනෙන රසයේ ස්වභාවය රසය අනිත්‍යයි. අනිත්‍ය නම් ඒක දුකටයි තියෙන්නේ. අනිත්‍ය වූ දුක්ඛ වූ විපරිණාමයට පත්වනේ රසය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සලකන්න සුදුසු නැහැ කිව්වා නන්දක ස්වාමීන් වහන්සේ. ඊළඟට ඒව නැගණුනේ මේ කායයට දැනෙන පහස. නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමිනේ අනිත්‍යයි. ඉතින් පහස අනිත්‍යයි නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමිනේ ඒක දුකයි. ඉතින් යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. අනේ ස්වාමිනේ ඒක නම් සුදුසු නෑ කිව්වා. ඒක වැරදි කිව්වා. එතකොට මනසට හිතෙන අරමුණු ගැන ඇහුවා. නිට්ටයයිද අනිත්‍යයි කියලා. අනේ ස්වාමීනි ඒවත් අනිත්‍යයි කිව්වා. ඉතින් යමක් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙනවා නම් ඒ අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයටපත් වෙන ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සලකන එක සුදුසු නෑ නේද කියලා ඇහුවා. මොකද යමක් අනිත්‍ය නම් ඒක දුකටයි තියෙන්නේ. අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයටපත් වෙන දේ තුල තමන් වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් වින්නත් ලෝකේ නෑ. මොකද මේ අපි මේ සාමාන්‍යයෙන් අපි මේ මනසින් කොච්චර අරමුණු හිතනවාද? කිසි අරමුණක් අපිට අපි හිතන්නේ නැති දෙයක්මයි සිද්ධ වෙන්නේ. අපි වසඟේ පවත්වන්න බෑ. හැබැයි අපිට අරමුණු හිතලා ඇති වෙන්නේ නැහැ. රූප ගැන, ශබ්ද ගැන, ගඳ සුවඳ ගැන, ඊට කාපු නැති ආහාර හදාගෙන කනවා හිතින්. ඊළඟට ඇඳපු නැතුව ඇඳුම් අඳිනවා හිතින්. ඊළඟට ගෙවල් හදනවා, බිල්ඩින් හදනවා, හිතින් ක්‍රීඩා කරනවා. අපි කරපු නැති ක්‍රීඩා කරනවා. මේ වගේ නොයේක් දේවල් මේ හිත විසින් ගොඩ නගනවා. ඒකල සතුටක් ලබනවා. හැබැයි ඒ වගේ ස්වභාවය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකටයි තියෙන්නේ. අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයටපත් වෙන මේ අරමුණු මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මේ නොවේයි කියලා මේ බලන්න කිව්වා. එතන ඇහුවා මෙහෙම මම නොවේ, මේවා මම කියලා, මගේ කියලා, මගේ ආත්මේ කියලා බලන එක සුදුසුද කියලා. අනේ ස්වාමිනේ ඒක සුදුසු නෑ කිව්වා. මෙහෙම බලන එක සුදුසු නෑ කිව්වා. ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවා. ස්වාමිනී කලින් අපි මේක යථාර්ථයක් වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් අපි මේක දැකලායි තියෙන්නේ. ස්වාමිනී අපි මේක කලින් ප්‍රඥාවෙන් මේක විමසලා තියෙන්නේ මේ බාහිර ආයතන හයත් අනිත්‍යයි කියලා. මේ භික්ෂුන් වහන්සේලා කියනවා. ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ කියනවා හරි නැගණිවරුනි ඒක ඇත්ත. යථාර්ථයේ සම්‍යක් ප්‍රඥාවෙන් අවබෝධ කරන ආරි ශ්‍රාවිකුට ওই විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ යථාර්ථය කෙනෙක් නුවණින් විමසනවා නම් එයාට මේවා අනිත්‍යයි දුකට අයිති විපරිණාමයටපත් වෙනවා. මේවා මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සලකන එක සුදුසු නෑ කියලා මෙයා තේරුම් ගන්නවා කියලා නන්දක ස්වාමීන් වහන්සේ කිව්වා. ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ අහනවා පින්වත් නැගණිවරුනි ඒ ගැන කුමක්ද සිතන්නේ? ඇසේ විඥානය. ඔන්න දැන් විඥානය ගැන අහනවා. මේ ඇසේ විඥානය නිට්ටයයිද අනිත්‍යයිද? ස්වාමිනී ඒක අනිත්‍යයි. ඉතින් යමක් අනිත්‍යයි නම් ඒක දුකයිද සැපයිද? ස්වාමිනී ඒක දුකයි. ඉතින් යමක් අනිත්‍යයි නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට විපරිණාමයටපත් වෙනවා නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. නෑ ස්වාමිනී ඒක සුදුසු නෑ කිව්වා. ඒක සුදුසු නෑ කියලා මේ නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා කියනවා. මොකද්ද විඥානය ගැන? ඒතර පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ අසත් රූපයත් නිසා ද්වයන් බුදුරජාණන් දේශනා කළා මේ අසත් රූපයත් නිසා ඇසේ විඥානය හට ගන්නවා. ඒතර මේ ඇසේ විඥානය ගැන තමයි මේ දේශනා කරේ. කනත් ශබ්දයක් නිසා කනේ විඥානය හට ගන්නවා. ඒතර නන්දක ස්වාමීන් වහන්සේ මේ කනේ විඥානේ නිට්ටයයිද අනිත්‍යයිද කියලා. අනිත්‍යයි කිව්වා. ඉතින් යමක් අනිත්‍යයි නම් ඒක දුකයිද සැපයිද කියලා ඇහුවා. ස්වාමිනේ ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. අනේ ස්වාමිනේ ඒක නම් සුදුසු නෑ කිව්වා. ඊට පස්සේ ඇහුවා නැගණිවරුනි මේ නාසයේ ඇති වෙන විඥානය නිට්ටයයිද අනිත්‍යයිද කියලා ඇහුවා.
ස්වාමිනී ඒක අනිත්‍යයි. ඉතින් යමක් අනිත්‍ය නම් දුක නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමිනී ඒක දුකයි කිව්වා. යමක් අනිත්‍යයි නම් දුකයි නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සලකන එක සුදුසු කියලා ඇහුවා. අනේ ස්වාමිනී ඒක නම් සුදුසු නෑ කිව්වා. ඊළඟට ඇහුවා මේ දිවේ විඥානේ, කයේ විඥානේ, මනසේ විඥානේ මේවා නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමිනී මේවා අනිත්‍යයි. ඉතින් යමක් අනිත්‍ය නම් මේ ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමිනී ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සලකන එක සුදුසුද කියලා. අනේ ස්වාමිනී ඒක නම් සුදුසු නෑ කිව්වා. ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවා. දැන් බලන්න නන්දක ස්වාමීන් ප්‍රශ්න කරනවා. දැන් නන්දක ස්වාමීන් මුලින්ම කිව්වානේ දන්නේ නැත්තම් දන්නේ නැහැ කියන්නේ කිව්වා. දන්නවනම් දන්නවා කියන්නේ කිව්වා. තේරෙන්නේ නැත්තම් වෙන තැන්වල ගිහින් කුටු කුටු ගහන්න එපා. මගෙන් අහන්න කිව්වා. ඒතර මේ භික්ෂුන් වහන්සේලා ඔක්කොටම මේ හේතුව කියනවා. ස්වාමීනි කලින් අපි මේක යථාර්ථයක් වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් අපි මේක දැකලා තිබුණේ. එහෙනම් මේ භික්ෂුන් වහන්සේලා මේ අනිත්‍ය භාවනාව හොඳට පුරුදු කරලා තියෙනවා. ඒක නිසා මේකේ යථාර්ථය දකිනවා. මේ ආයතන හයේ බාහිර ආයතන හයේ විඥානයේ අනිත්‍ය ස්වභාවය දැක්කා. ඒක තේරුම් ගත්තා. ඒ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ කියනවා සාදු සාදු නැගණිවරුනි යථාර්ථයේ සම්‍යක් ප්‍රඥාවෙන් දකින අයට ওই විදිහට තමයි කිව්වා මේ විඥානයේ අනිත්‍ය තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා කිව්වා. ඊට පස්සේ පින්වත්නි නන්දක ස්වාමීන් වහන්සේ උපමාවක් කියනවා. පින්වත් නැගණිවරුනි ඒක මේ වගේ දෙයක්. ඔන් තෙල් පහනක් දැල් වෙනවා. ඒ පහනේ තෙලුත් අනිත්‍ය වෙලා විපරිණාමයටපත් වෙලා යනවා. වැටියත් අනිත්‍ය වෙලා විපරිණාමයටපත් වෙලා යනවා. ඒකේ සිලුත් අනිත්‍ය වෙලා විපරිණාමයටපත් වෙලා යනවා. එළියත් අනිත්‍ය වෙලා විපරිණාමයටපත් වෙලා යනවා. ඒ වුණාට යම් කෙනෙක් මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? මේ දැල් වෙන පහනේ තෙල් අනිත්‍යයි තමයි. ඊළඟට වැටිත් අනිත්‍යයි තමයි. සිලුත් අනිත්‍යයි තමයි. නමුත් මේ තෙල් පහනේ යම් ආලෝකයක් ඇද්ද ඒය නිට්ටයයි, ස්ථිරයි, සාස්වතයි, නොවෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඉතින් නැගණිවරි එසේ කියනවා ওই තැනත්තා කියන්නේ හැබෑ කතාවක්ද කියලා අහනවා. මොකද්ද පින්නත් මේ කියන්නේ? ඒ කියනවා මේ පහනක් තියෙනවා පහනේ මේ තෙලුත් අනිත්‍යයි, වැටිත් අනිත්‍යයි, සිලත් අනිත්‍යයි, ආලෝකයත් අනිත්‍යයි. මේ ඔක්කොම අනිත්‍යයි. කවුරු හරි කියනවා ඕ තෙල් අනිත්‍යයි තමයි, වැටිත් අනිත්‍යයි, සිලත් අනිත්‍යයි. මේ නමුත් මේ ආලෝකය නිට්ටයයි කියලා කවුරු හරි කිව්වොත් හරිද කියලා නෑ වැරදි ස්වාමීනි. එහෙම කියන එක වැරදි කියනවා. ඒකට හේතුව මොකද්ද කියලා අහනවා. ඉතින් ස්වාමීනි තෙල්ුත් පහනේ දැල් වෙන තෙල් මේ දැල් වෙන පහනේ තෙලුත් අනිත්‍යයි නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් වැටිත් අනිත්‍යයි වෙනස් වෙන ස්වභාවයට අයිති නම් සිලුත් අනිත්‍යයි නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඉතින් එහෙම එකේ ස්වාමීනි එළියත් අනිත්‍යයි වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඉතින් ස්වාමීනි මේ ඒක අනිත්‍ය අමුතුවෙන් කියන්නද කියනවා මේක මේ අනිත්‍ය දෙයක් නෙවෙයි කියලා. වෙනස් වෙන ස්වභාවයට අයිති දෙයක් නෙවෙයි කියලා. දැන් ආලෝකය නිට්ටයයි කියලා කියවනේ. ඉතින් අනිත්‍යව ඔක්කොම අනිත්‍ය නම් ආලෝකය අනිත්‍ය කියලා අමුතුවෙන් කියන්න ඕනේද කියලා අහනවා. ඒ කියන්නේ ආලෝකයත් අනිත්‍යයි. වෙනස් වෙන ස්වභාවයට අයිති. ඒ වෙලාවේ නන්දක ස්වාමීන් කියනවා නැගණිවරුනි මේකත් එහෙම දෙයක් කියනවා. යම් කිසි කෙනෙක් මේ විදිහට කියන්න පුළුවන් කියනවා. ඔය ආධ්‍යාත්මික ආයතන 6 අනිත්‍ය තමයි. නමුත් ආධ්‍යාත්මික ආයතන 6 හේතු කරගෙන යම් සැපක් හෝ දුකක් හෝ දුක් සැප රහිත බවක් හෝ විඳිනවා නම් ඒක නිට්ටයයි ස්ථිරයි නොවෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කිව්වොත් සොයිරනේ ඒ තැනත්තා කියන්නේ හැබෑ කතාවක්ද කියලා අහනවා. ස්වාමිනී ඒක වැරදි කතාවක් කියනවා. මොකද මේ ඒට හේතුව මොකක්ද කියලා අහනවා. ස්වාමිනී ඒ උපකාරක ධර්මයන්ගේ හේතුවනේ වේදනාව උපදින්නේ. ඒ උපකාරක ධර්මයන්ගේ නිරුද්ධ වීමනේ වේදනාව නිරුද්ධ වෙන්නේ. ඒතර දැන් බලන්න නන්දක ස්වාමීන් වහන්සේ ඇහුව කතාවනේ. ආධ්‍යාත්මික ආයතන 6 අනිත්‍ය තමයි. ඉතින් මේ ආධ්‍යාත්මික ආයතන 6 හේතුවෙන් යම් සැපක් හරි දුකක් හරි දුක් සැප රහිත බවක් හරි විඳිනවා නම් ඒක නිට්ටයයි ස්ථිරයි නොවෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කවුරු හරි කිව්වොත් ඒක වැරදි කිව්වනේ. එතකොට මේ භික්ෂුණීන් වහන්සේලාත් ඒ කතාව පිළිගත්තා. ඉතින් කොහොමද ඒක දැනගත්තේ කියලා ඇහුවායි. ස්වාමීනි අපි ඒ උපකාර ධර්මයන්ගේ හේතුනේ ඒ වේදනාව උපදින්නේ කියලා අපි මේක නුවණින් විමසලා තේරුම් අරගෙන තිබුණේ කිව්වා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කියනවා ඒ උපකාරක ධර්මයන්ගේ නිරුද්ධ වීමෙන් ඒ විඳීම් නිරුද්ධ වෙලා යනවා. ඒ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ කියනවා සාදු සාදු නැගණිවරුනි සම්‍යක් ප්‍රඥාවෙන් දකින ආර්ය ශ්‍රාවකයාට විය යුත්තේ මේ ආකාරයෙන් කියනවා. තව උපමාවක් කියනවා. පින නැගණිවරුනි මේ වගේ දෙයක් තියෙනවා. හොඳින් මුල් බැසගත්ත අරටු ඇති විශාල ගහක් වෘක්ෂයක් තියෙනවා. ඒ වෘක්ෂයේ මුලුත් අනිත්‍යයි.
වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. කඳත් අනිත්‍යයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. අතුපතරත් අනිත්‍යයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම ඒකේ සෙවණැල්ල ඡායාවත් අනිත්‍යයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. නමුත් නැගණිවරුනි යමෙක් මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? හොඳින් මුල් බැසගත්ත අරටු ඇති මේ අතිවිශාල වෘක්ෂයේ මුල් අනිත්‍ය තමයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත තමයි. කඳත් අනිත්‍ය තමයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත තමයි. අතුපතරත් අනිත්‍යයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත තමයි. නමුත් ওই වෘක්ෂයේ යම් හේවණැල්ලක් ඇද්ද? ඒකේ ඡායාවක් ඇද්ද? ඒක නම් නිට්ටයයි ස්ථිරයි නොවෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කියනවා. ඉතින් නැගණිවරුනි මේ තැනත්තා කියන්නේ හැබෑ කතාවක්ද කියලා අහනවා. ස්වාමීනි ඒක නම් වැරදි කියනවා. ඒක හැබෑ කතාවක් නෙවෙයි කියනවා. ඒකට හේතුව මොකද්ද කියලා අහනවා. ඒ වෙලාවේ ස්වාමීනි හොඳින් මුල් අල්ලපු අරටු ඇති මේ වෘක්ෂයේ මුළුත් අනිත්‍යයි නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් කඳත් අනිත්‍ය වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් අතුපතරත් අනිත්‍ය වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් එහෙම එකේ වෘක්ෂයේ මේ හේවණැල්ල ඡායාව අනිත්‍ය බව වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත බව අමුතුවෙන් කියන්න ඕනිද කියලා අහනවා. ඒ කෙනාට එහෙම කවුරු හරි නිට්ටයයි කියලා කිව්වොත් ඒකේ අනිත්‍ය ස්වභාවය මොකද ඒක හටගන්න හේතු ප්‍රත්‍ය තිබුණාද මේ වෘක්ෂයේ ඉතින් මුළුත් අනිත්‍යයි නම් කඳත් අනිත්‍යයි නම් අතුත් අනිත්‍යයි නම් පින්නත්නි ඒ හේතු ප්‍රත්‍යයෙන් තමයි අර හේවණැල්ල තිබුණේ. ඉතින් ඒ හේතු නැතිුණු ගාම ඒක නැති වෙලා යනවා. ඒ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ කියනවා නැගණිවරුනි මේකත් එහෙම දෙයක් තමයි. යම් කිසි කෙනෙක් මේ විදිහට කියන්න පුළුවන් කියන මොකද්ද? බාහිර ආයතන අනිත්‍ය තමයි. නමුත් බාහිර ආයතන හේතුවෙන් යම් සැපක් හෝ දුකක් හෝ දුක් සැප රහිත බවක් හෝ විඳිනවා නම් ඒක නිට්ටයයි, ස්ථිරයි, නොවෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කිව්වොත් ඒ තැනත්තා කියන්නේ හැබෑ කතාවද කියන ස්වාමී නෑ ඒක වැරදි කියනවා. ඒකට හේතුව මොකද්ද? ස්වාමීනි ඒ උපකාරක ධර්මයන්ගෙන් හේතු වෙන්නේ ඒ වේදනාව උපදින්නේ. ඒ උපකාරක ධර්මයන් නිරුද්ධ වීමෙන් ඒ විඳීම් නිරුද්ධ වෙලා යනවා කියලා මේ භික්ෂුන් වහන්සේලා කියනවා. ඒ වෙලාවේ නන්දක සාන්ත කියන සාදු සාදු නැගණිවරුනි යථාර්ථයේ ප්‍රඥාවෙන් නුවණින් විමසන කෙනෙකුට ওই විදිහට තමයි කොහොම මේක වැටහෙන්නේ. ඒ වෙලාවේ පින්වත්නි මේ නන්දක ස්වාමීන් වහන්සේ තව උපමාවක් මේ භික්ෂුන් වහන්සේලාට කියනවා. නැගණිවරුනි දක්ෂ ගව ඝාතකයෙක් ඉන්නවා. එහෙම නැත්නම් මේ ගව ඝාතකයේ අතවැසියෙක් ගෝලයෙක් ඉන්නවා. මේගොල්ලෝ මොකද කරන්නේ? ගව දෙනක් මරලා මේ ගවයන් කපන තියුණු ආයුධයෙන් ඒ ගව දෙන කෑලි වලට කපනවා. ඒ කෑලි වලට කපන්නේ කොහොමද? ඇතුළු මස කපන්නේ නැහැ කියනවා. ඊළඟට බාහිර හමත් කපන්නේ නැහැ කියලා. පිටින් තියෙන හමයි ඒ හමට ඇතුලෙන් තියෙන මසයි කපන්නේ නැහැ කියනවා. නොකපා ඒ අතරේ ඇති බඩ ඇතුලේ තියනවාද යම් තාක් මේ නහරවැල් සමග ඇතුලේ තියෙන මස් ඒවා නහරවැලුයි මසුයි සම්බන්ධ වෙලා තියෙනවද? මේවා ඔක්කොම බන්ධන ටික තියුණු ආයුධකින් කපනවා කියනවා. කීතු කරනවා. හැම පැත්තෙම කීතු කර කපනවා. ওই විදිහට කෑලි කපලා කීතු කරලා තව තවත් කීතු කරලා හැම පැත්තෙම කීතු කරලා බාහිර සම ගලවනවා කියනවා. ඒ හැමෙන් අර හැම ගලවලා ඒ හැමෙන්ම ආයිත් අර ගව දෙන වහනවා කියන තිබ්බ විදිහටම. වහලා මෙහෙම කියනවා. ඔය ගව දෙන මේ සමත් එක එකතු වෙලා නෙවෙයි ඉන්නේ කියලා කවුරු හරි කියනවා. ඔය හොම හිටියට ඔය ගව දෙන හැමත් එක එකතු වෙලා ඉන්නේ කියනවා. ඒතර මේ කීම හරිද කියලා අහනවා. සැබෑ කතාවක්ද කියලා අහනවා. අනේ නෑ ස්වාමීනි ඒක වැරදි. එහෙම කතාව ඒක වැරදි කියනවා. මොකද එකතු වෙලා නෑනේ. ඒකට හේතුව මොකද්ද? ස්වාමීනි මේ දක්ෂ ගව ඝාතකයා ඔහුගේ ගෝලියෝ මේ ගව දෙන හොඳට මරලා මේ ඇතුලේ බන්ධන ටික කපලා තියෙන්නේ. උඩ හැම ගලවලා මේ හැමෙනුයි ඇතුළු මසයි විතරයි ඉතුරු වෙලා තියෙන ඇතුළු ඔක්කොම මේ ගෙරි කපන කැත්තෙන් කෑලියට ඔක කපලා නෑ තියෙන්නේ කියලා කියනවා. ඉතින් ඇතුලේ සියලු සම්බන්ධතා බිඳලා තියෙන්නේ, කපලා දාලා තියෙන්නේ, කීතු කරලා තියෙන්නේ කියනවා. එතකොට මේ ගව දෙන සමෙන් වෙන් වෙලාම ඉන්නේ කියනවා. නැගණිවරුනි මම මේ උපමාව කලේ අර්ථයක් තේරුම් කළ දෙන්න කියලා නන්දක ස්වාමීන් වහන්සේ කියනවා. මොකද ඇතුළු මස් කය කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතන හයට කියන නමක් කියනවා. දැන් ඇතුළු මස් කය කියලා කිව්වනේ. මේ තමයි කියන ආධ්‍යාත්මික ආයතන හයට කියන නමක්. බාහිර සම කියලා කියන්නේ බාහිර ආයතන හයට කියන නමක් කිව්වා. ඇතුළත තිබෙන නහරවැල් බැඳුණු මස් ඇතුළත බන්ධන ආදී කියලා කියන්නේ නැගණිවරුනි නන්දි රාගයට කියන නමක් කිව්වා. තියුණු ගෙරි කපන කැත්ත කියලා කියන්නේ මේ ආර්ය ප්‍රඥාවට කියන නමක් කිව්වා. යම් මේ ආර්ය ප්‍රඥාවෙන් ඇතුළත කෙලෙස් ඇතුළත සංයෝජන ඇතුළත බන්ධන කෑලි කපනවාද හොඳින් කපනවාද කීතු කර කපනවාද හාත්පස කීතු කර කපනවාද ඒක තමයි කොයේ. ඒතර නන්දක ස්වාමීන් උපමාවක් කිව්වේ මොකද්ද? බාර මේ
බාහිර සම තියෙනවානේ. බාහිර සම කියලා කියන්නේ බාහිර ආයතන හයට කියන නමක් කිව්වා. ඇතුලේ තියෙන සමට ඇතුලේ මස් තියෙනවා කිව්වා. ඒක ආධ්‍යාත්මික ආයතන හයට කියන නමක් කිව්වා. එතකොට ආධ්‍යාත්මික ආයතන හයයි බාහිර ආයතනයට උපමා කරා. සමයි ඇතුළ මසයි. ඊට පස්සේ ඇතුලේ තිබෙන මස් එක්ක එකතු වෙච්ච නහරවැල් බන්ධන තියෙනවානේ. මේක කිව්වා නන්දි රාගය වගේ කිව්වා. එතකොට පින්වත්නි මේ අභ්‍යන්තරයේ බැඳිලා තියෙන්නේ නන්දි රාගෙන්. එතකොට මේ නන්දි රාගය මොකද කරන්නේ? අර ගෙරි කපන තියුණු කැත්තෙන් අර එළදෙනගේ ඇඟ ඇතුළට දාලා සියලු බන්ධන කැපුවානේ. ඒ වගේ ආර්ය ප්‍රඥාවෙන් මොකද කරන්නේ? මේ ඇතුලේ තියෙන කෙලෙස්. ඊට ඇතුලේ තියෙන සංයෝජන කියන්නේ කෙලෙස් කිව්වේ මේ රාග, දේශ, මෝහ, ඉරිසියාව, මාන්නය, දැඩි බව, එකට එක කිරීම ආදී මේ ලාමක අකුසල් තියෙනවද කෙලෙස් ඒවා. ඊළඟට මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරමාස ආදී මේ සංයෝජන ඇතුලේ තියෙන බන්ධන, කාමයට බැඳෙන ස්වභාවය, දෘෂ්ටි වලට බැඳෙන ස්වභාවය, ශ්‍රීලවත වලට බැඳෙන ස්වභාවය, ආත්මවාදයට මගේ කියලා බැඳෙන ස්වභාවයක් ඇද්ද? මෙන්න මේ බන්ධන මේවා ඔක්කොම අර ආර්ය ප්‍රඥාවෙන් කෑලි වලට කපනවා කිව්වා. අර ඇතුලේ තියෙන නන්දි රාගය නැමැති කෙලෙස් ඔක්කොම කපලා දානවා කිව්වා. ඒක තමයි මේ උපමාව කියලා නන්දක ස්වාමීන් වහන්සේ දේශනා කළා. මේ විදිහට දේශනා කළ නන්දක ස්වාමීන් වහන්සේ කියනවා නැගණිවරුනි ඔන්න මේ ශාසනයේ බොජ්ජංග ධර්ම 7ක් තියෙනවා. යම් භික්ෂුවක් තුළ මේ බොජ්ජංග ධර්ම වැඩිම හේතුවෙන් බහුල වශයෙන් පුරුදු කිරීමෙන්. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම 7ක් තියෙනවා. මේ බොජ්ජංග ධර්ම 7 හොඳට පුරුදු කරගත්තොත්, බහුලව පුරුදු කරගත්තොත් ආශ්‍රයන් ශ්‍රය කරලා චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මෙලෝදීම තමන්ගේ ප්‍රඥාවෙන් සුවකීය විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන වාසය කරන්න පුළුවන් කිව්වා. චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත්. පින්වත්නි චිත්ත විමුක්තිය කියන්නේ සිත ගොඩාක් සමාධියෙන් ඉහළට දියුණු කරනවා. ඒක චිත්ත විමුක්තිය. ප්‍රඥා විමුක්තිය කියන්නේ විදර්ශනාවෙන් ඉහළට දියුණු කරනවා. ඒතර මේ සමාධියත් ප්‍රඥාවත් දියුණු කිරීමෙන් තමයි කිව්වා මේ ආශ්‍රය කළ නිදහස් වෙන්න අවස්ථාව තියෙන්නේ. ඒතර මේ බොජ්ජංග ධර්ම ගැන නන්දක ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ඒ බොජ්ජංග 7 මොනවාද? නැගණිවරුනි මේ ශාසනයේ භික්ෂුව පංච නීවරණ බැහැර වීමෙන්ලත් විවේකයෙන් කියන්නේ විවේක නිසිතන් විවේකයේ ඇසුරු කරගෙන ඊළඟට නොයල්ම ඇසුරු කරගෙන නිරෝධය ඇසුරු කියන තුෂ්ණා නිරෝධය ඇසුරු කරගෙන නිවනට නැඹුරු සිතින් යුක්තව මොකද කරන්නේ? සිහිය වඩනවා. සති සම්බොජ්ජංගම් භාවේති. ඒ කියන්නේ හොඳට සතර සතිපට්ඨානෙ තුල සිහිය වඩනවා. හැබැයි විවේකයේ තියෙනවනේ මේක කරන්නේ. විවේකයේ ඇසුරු කරගෙන විවේක නිස්සිතන්, නොයල්ම ඇසුරු කරගෙන විරාග නිස්සිතන්, ඇල්ම නිරුද්ධ වීම ඇසුරු කරන නිරෝධ නිස්සිතන්, ඔස්සග්ග පරිණාමින් නිවනට නැඹුරු සිතින් යුක්තව මොකද කරන්නේ? සති සම්බොජ්ජංගේ වඩනවා කිව්වා. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවා කිව්වා. ධර්මයේ නුවණින් විමසීම. ඊළඟට වීරිය සම්බොජ්ජංගේ වඩනවා කිව්වා. සති ධම්මවිචේ විරිය. ඊළඟට ප්‍රීති සම්බොජ්ජංගේ වඩනවා කිව්වා. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගේ වඩනවා කිව්වා. මේ විදිහට සමාධි සම්බොජ්ජංගේ වඩනවා කිව්වා. ඒ වගේම මොකද කරන්නේ මේ ශාසනයේ භික්ෂුව උපේක්ෂා සම්බොජ්ජංගයත් මේ විදිහට පංච නීවරණ බැහැරවීමෙන් ලත් විවේකයේ ඇසුරු කොට විවේකයේ නිස්සිතන් අවබෝධයෙන් ලත් කලකිරීමෙන් ඇති වූ නොයල්ම ඇසුරු කොට තුෂ්ණා නිරෝධය ඇසුරු කොට නිවනට නැඹුරු කොට උපේක්ෂා සම්බොජ්ජංගය දියුණු කරනවා කියලා නන්දක ස්වාමීන් වහන්සේ කිව්වා. මේන මේ සත්බොජංග කියන්නේ මේවා හොඳට දියුණු කරගත්තොත් බහුල වශයෙන් දියුණු කරගත්තොත් ආශ්‍රයසය කරලා අනාශ්‍රව චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතේදීම තමන්ගේම විශිෂ්ට ඥාණයෙන් ප්‍රඥාවෙන් සාක්ෂාත් කරලා වාසය කරන්න අවස්ථාව තියෙනවා කිව්වා. ඊට පස්සේ මේ නන්දක ස්වාමීන් වහන්සේ මේ විදිහට බොජ්ජංග ගැන විස්තර කරලා ඊතර පින්වත්නි දැන් මේ දේශනාවේ අපි ආයතන දැන් නන්දක ස්වාමීන් වහන්සේ පටන් ගත්තේ මේ ආයතන 6න්. මේ ආයතන 6න් පටන් අරගත්ත බාහිර ආයතනයේ අනිත්‍ය ස්වභාවය, ආධ්‍යාත්මික ආයතනයේ අනිත්‍ය ස්වභාවය, විඥානයේ අනිත්‍ය ස්වභාවය, විඳීමේ අනිත්‍ය ස්වභාවය දේශනා කරා, උපමා වලින් දේශනා කළා. එහෙම දේශනා කළ උන්වහන්සේ මේ බොජ්ජංග 7 බහුල ලෙස දියුණු කරගත්තොත් සියලු කෙලෙස් නැසලා එයාට අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙන ආකාරي දේශනා කළා. දේශනා කළා ඊට පස්සේ කියනවා නන්දක ස්වාමීන් වහන්සේ හරි කියනවා. එහෙනම් දැන් හරි කියනවා. දැන් අපේ දහම් කතාව ඉවරයි යන්න. දැන් එහෙනම් මේ පිටත් වෙන්න කාලේ හරි කියනවා. ඊට පස්සේ මේ භික්ෂුණීන් වහන්සේලා නන්දක ස්වාමීන් වහන්සේට ආදරෙන් වන්දනා කළා. උනස් නැගිටලා එහෙම මේ භාග්‍යතුන් වහන්සේ වැඩි සවැත්නුවර ජේතවනාරාමයට වැඩියා. වැඩලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. එකත් පස්සෙන් හිටියට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා හරි එහෙනම් යන්න කිව්වා භාග්‍යතුන් වහන්සේත්. දැන් භික්ෂුණීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පිටත් වෙලා ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ
භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරන මහණෙනි ඒක මේ වගේ දෙයක් කියනවා. දැන් මේ පොහොය දවසේ හඳ තියෙනවානේ. ඒතකොට පොහොය දවසට ඉස්සල්ලා දවසේ හඳ. දැන් ඔන්න පොහොය දවස උදා වෙලා නැහැ. පොහොය දවසට ඉස්සල්ලා දවසේ හඳ දැක්කට පස්සේ ජනයාට මේ ඡන්දය අසම්පූර්ණයිද එහෙම නැත්නම් ඡන්දය සම්පූර්ණයිද කියලා සැකයක් හෝ විමතියක් හෝ ඇති වෙන්නේ නැහැ කියනවා. මොකද මේ හඳ සම්පූර්ණ නැහැ කියලා දැකපු ගමන් තේරෙනවා. දැන් පොහොයට කලින් අපි හඳ දැක්කොත් එහෙම පොහොය දවසට ඉස්සල්ලා දවසේ හඳ අසම්පූර්ණයි කියලා දැකපු ගමන් තේරෙනවා. එයාට සැකයක් හෝ විමතියක් හෝ ඇති වෙන්නේ නැහැ කියනවා. ඒ වගේ නන්දකයන්ගේ ධර්ම දේශනාවෙන් භික්ෂුණීන් වහන්සේලා සතුටු වුණා කියනවා. බුදුරජාණන් දේශනා කරන මේ නන්දකයන්ගේ ධර්ම දේශනාව අහලා භික්ෂුණීන් වහන්සේලා සතුටු වුණා. හැබැයි නමුත් අදහස සම්පූර්ණ වුණේ නැහැ කියනවා. ඒ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් නන්දකේනි භික්ෂුණීන්ට ඔය ආවාදෙන්න ඔය විදියටම අනිත් දවසෙත් හෙටත් අවවාද කරන්න කිව්වා. ඔය කියපු බණ ටිකම හෙටත් කියන්න කිව්වා. ඔය අවවාදෙම හෙටත් කරන්න කිව්වා. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිතුරු දුන්නා. ඉතින් පින්වත්නි එදා ඒ රාත්‍රිය ඇවෑමෙන් නන්දක ස්වාමීන් වහන්සේ පහුවදා පිණ්ඩපාතෙන් පස්සේ තවත් භික්ෂුන් වහන්සේ නමක් එක්ක උන්න භික්ෂුණී ආරාමයට වැඩියා. වැඩලා ධර්ම දේශනාව කරන්න ආරම්භ කළා. මොකද්ද කිව්වේ? අර ප්‍රශ්න ඒ විදිහටම කිව්වා. මොකද්ද? අද ධර්ම කතාව කරන්නේ මේ ප්‍රශ්න කරමින් තමයි කරන්නේ. එතකොට දන්නවා කියන්න, දන්නේ නැත්තම් නැහැ කියන්න. යම් කිසි කෙනෙකුට මේ ධර්මයේ හදි සැකයක් ඇති වුණොත්, විමතියක් ඇති වුණොත් ඒක මගෙන් අහන්න කියලා කිව්වා. මේක කොහොමද? මේකේ අර්ථය මොකද්ද කියලා මගෙන් අහන්න කියලා කිව්වා. ඊට පස්සේ අර භික්ෂුණීන් වහන්සේලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ওই විදිහට කිව්වට පස්සේ අපිට හරි සතුටක් ඇති වුණා කියනවා. අනේ ආනන්දකයන් වහන්සේ අපිට මේ විමසන්න පවරනවානි කියලා එදාත් සතුටු වෙලා ඔන්න ධර්මය අහනවා. නන්දක ස්වාමීන් වහන්සේ අර විදිහටම අහනවා නැගණිවරුනි මේ ඇස නිට්ටයයිද අනිත්‍යයිද? ස්වාමීනි ඔක අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් සැපයිද දුකයිද? ස්වාමීනි ඒක දුකට අයිති. ඉතින් යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් වෙනස් ස්වභාවයට පත් වෙනවා නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. ඒක වැරදි කිව්වා. ඒ විදිහට කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන අනිත්‍ය ස්වභාවය ප්‍රශ්න කරා. ඊළඟට ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, ඊතරිතන අරමුණු මේවා නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි අනිත්‍යයි කිව්වා. ඉතින් යමක් අනිත්‍යයි නම් ඒවා සැපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමීනි ඒවා දුකට අයිති. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් ඒවා මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සලකන කාර්යද කියලා. අනේ ස්වාමීනි ඒක සුදුසු නෑ කිව්වා. ඉතින් මේ විදිහට මේ විඥානය ගැනත් ඇහුවා. මේ විදිහට විඥානය අහලා උපමාවක් දේශනා කරනවා අර මොකද්ද? පහනේ උපමාව. මොකද්ද? පහන අනිත්‍යයි නම් පහනේ තියෙන තෙලුත් අනිත්‍යයි නම් ඒකේ වැටියත් සිලුත් අනිත්‍යයි නම් කවුරු හරි කියනවා නම් නෑ මේ ආලෝකය නිට්ටයයි කියලා ඒක වැරදි. ආලෝකයත් අනිත්‍යයි කියලා උපමාව කිව්වා. ඊට පස්සේ මේ වගේ කිව්වා ආධ්‍යාත්මික ආයතන මුල් කරගෙන යම් වේදනාවක් හට ගන්නවද? ඒ වේදනාවත් අනිත්‍යයි. මොකද වේදනාව හටගන්නෙත් මේ හේතු ප්‍රත්‍යයෙන් කිව්වා. ඊළඟට තව උපමාවක් කිව්වා. මොකද්ද? ගසේ උපමාව. හොඳින් මුල් බැසගත්ත අරටුව තියෙන විශාල ගහක් තියෙනවා. මේ ගහේ මුළුත් අනිත්‍යයි නම් අරටුවත් කඳත් අනිත්‍යයි නම් කොළ ඉදිත් අනිත්‍යයි නම් කවුරු මේ ඒකේ සෙවණැල්ලත් අනිත්‍යයි. ඉතින් කවුරු හරි කියනවා මේ සෙවණැල්ල මේකේ ඡායාව නිට්ටයයි කියලා ඒක හරිද කියලා. වනි ස්වාමීනි වැරදි කිව්වා. ඒ වගේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ඔක්කොම අනිත්‍ය වෙලා තියද්දී බාහිර ආයතනේ කවුරු හරි මේ නිට්ටයයි කිව්වොත් ඒක හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. මේ විදිහට අහනවා දැන් මේවා කොහොමද ඔබ දැනගත්තේ කියලා. අර මුලින් දේශනා කරපු විදිහටම ධර්මයේ දේශනා කළා. අපි ස්වාමීනි මේ යථාර්ථයේ නුවණින් විමසනකොට අපි මේක අවබෝධ කරගත්තා කිව්වා. මේ විදිහට පින්වත්නි බුදුරජාණන් මේ නන්දක ස්වාමීන් වහන්සේ අර ගවයාගේ උපමාව අරගෙන මේ භික්ෂුණීන් වහන්සේලාට ඒ උපමාවත් කිව්වා. ඒ උපමාවත් මේ භික්ෂුණීන් වහන්සේලාට කිව්වට පස්සේ දැන් ඔන්න භික්ෂුණීන් වහන්සේලා තේරුම් ගත්තා මේ ධර්මයේ අනිත්‍ය දේ අනිත්‍යයි, දුක් දේ දුකට අයිති, මේවා මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා තේරුම් ගන්න සුදුසු නෑ කියලා මේ උපමාවලින් තවත් තේරුම් ගත්තා. ඒ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුණීන් වහන්සේලාට අර බොජ්ජංග ධර්ම 7 ගැන විස්තර කරා. බොජ්ජංග ධර්ම 7 ගැන විස්තර කළා කියනවා මේ ශාසනයේ මේ විදිහට සති සම්බොජ්ජංගය ආදී සත්ත්ව බොජ්ජංග ධර්මයන් යම් කිසිකක් දියුණු කරගන්නවා නම්, හොඳට පුරුදු කරගන්නවා නම්, බහුල වශයෙන් දියුණු කරගන්නවා නම් මේ ජීවිතේ ආට චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කරගෙන සියලු කෙලෙසුන් නැසලා වාසය කරන්න අවස්ථාව ලැබෙනවා කියලා නන්දක ස්වාමීන් වහන්සේ මේ දේශනාව අවසන් කරා.
ආ මේ වෙලාවේ මේ භික්ෂුණීන් වහන්සේලා ගොඩාක් සතුටටපත් වුණා. ඉතින් නන්දක සාංශ කිව්වා එහෙනම් හරි දැන් යන්න කිව්වා. දැන් මේ භික්ෂුණීන් වහන්සේලා එදා දවසේත් අර නන්දක ස්වාමීන් වහන්සේ දේශනා කරපු ඒ දේශනාව ඒ විදියටම කරා. ඒ විදියටම දේශනා කරපු ඒ දේශනාව ශ්‍රවණය කළා නන්දක ස්වාමීන් වහන්සේ පිටත් වෙලා වැඩියා. අර භික්ෂුණීන් වහන්සේලා පිටත් වෙලා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න වැඩියා. වැඩියට පස්සේ උන්න භාග්‍යවතුන් වහන්සේ වන්දනා කළ එකත් පස්සේ හිටියාට පස්සේ එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා හරි දැන් පිටත් වෙන්න කිව්වා. භික්ෂුණීන් වහන්සේලා පිටත් වෙලා ටික වෙලාවකට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට දේශනා කරනවා පින්වත් මහණෙනි ඒක මේ වගේ දෙයක්. 15ක පොහොය දවසට බොහෝ ජනයාට චන්ද්‍රයා අසම්පූර්ණයිද එහෙම නැත්නම් චන්ද්‍රයා සම්පූර්ණයිද කියලා සැකයක් හෝ විමතියක්වත් ඇති වෙන්නේ නෑ නේද කියලා අහනවා. ඒ මොකද කියලා අහනවා. චන්ද්‍රයා සම්පූර්ණ නිසා කියනවා. දැන් පොහොය දවසට පින්වත්නි හඳ පායවට පස්සේ මේ හඳේ අසම්පූර්ණ බව කෙනෙකුට තේරෙන්නේ නෑ. ඇයි හඳ හොඳට සම්පූර්ණ පිරීලා තියෙන්නේ. හොඳට පායලා තියෙන්නේ. පින්වත් මහණනි ඒ වගේ නන්දකයන්ගේ ධර්ම දේශනාවෙන් මේ භික්ෂුණීන් සතුටු සිත් ඇති කරගත්තා. ඒ වගේම අදහස සම්පූර්ණ වුණා. පින්වත් මහණනි 500ක් භික්ෂුණීන් අතර අන්තිමට යම් භික්ෂුණියක් සිටියාද ඈත් සතර අපායේ නොවැටෙන ස්වභාවයෙන් යුක්තයි. ඒතර බලන්න මේ නන්දක ස්වාමීන් වහන්සේගේ දේශනාව අහලා එතන යම් අවසානයේ යම් භික්ෂුණියක් හිටියද මේ ඒ භික්ෂුණියත් සෝතාපන්න බවට හරිපත් වෙලා තියෙනවා. ඒතර මේ 500 භික්ෂුණීන් වහන්සේලා මාර්ගඵල ලබලා තියෙනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ මේක දැනගත්තා මේ භික්ෂුණීන් වහන්සේලා මේ ධර්ම අවබෝධ කරගන්න අවස්ථාව තියෙනවා කියලා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවම ආයි දේශනා කරන්න කියලා දේශනා කරේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ තමයි මේ ධර්ම ධාතුව අවබෝධ කළේ. භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නවා. සියල්ල දකින්නවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන් ගැන දන්නවා. මොකද මේ භික්ෂුණීන් වහන්සේලාට මේ අනිත්‍ය ගැන ආයි ඊළඟ දවසේ දේශනා කරාම මේ ධර්මය අවබෝධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දැනගත්තා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මියම දේශනා කරන්න කිව්වේ. මොකද පින්වත්නි අපි මේ ධර්මය ඉගෙන ගද්දී අපි ඕක අහලා තියෙන දේශනාවක්නේ. ආයි අහන්න ඕනේ නැහැ කියලා එහෙම මේ ඉස්කෝලේ ගිහිල්ලා අපි එක පළවෙනි පන්ති ඉගෙන ගන්න එක අයින් කරනවා වගේ මේක අයින් කරලා බෑ. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ඇසුරේ සද්ධර්ම ශ්‍රවණය අරහත්ත්වයට දක්වාම දිනු කරන්න ඕන එකක්. පුරුදු කරන්න ඕන එකක්. යෝනිසෝ මනසිකාරය ධම්මාන්දම් පටිපදාව මේ අරහත්ත්වයට දක්වාම තියාගන්න ඕන එකක්. ඒ අහන ධර්මයේ නැවත නැවත අහන්න ඕනි. ඒ නැවත නැවත ඇසීමෙන් තමයි ඒ ධර්මය අපේ ජීවිතයට ඇතුළු වෙන්නේ. අපේ ජීවිතයට එකතු කරගෙන අපිට ධර්ම අවබෝධය කරා යන්න උපකාර වන්නේ ඒ ධර්මය නැවත නැවත ශ්‍රවණය කිරීමෙන්. ඒතර බලන්න දෙවෙනි වතාවට මේ ධර්මය ශ්‍රවණය කරලා එතන සිටිය සීලෝම භික්ෂුණීන් වහන්සේලා මාර්ගඵල ලබලා ඉවරයි. නන්දක ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනාව කරද්දී. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව මේ නන්දක ස්වාමීන් වහන්සේ මේ දේශනා කරපු දේශනාව නැවත මේ විදිහට සතුටින් අනුමෝදන් වෙලා මේ භික්ෂුණීන් වහන්සේලාගේ මේ මාර්ගඵල ලැබු විස්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ අනිත්‍ය ගැන ජීවිතයේ සත්‍ය ස්වභාවය අපිට මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයට මුහුණ දෙන්න තියෙන ඇත්ත කතාව. බාහිර ලෝකයේ ඇත්ත කතාව. මේ ජීවිතයේ ඇත්ත කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නන්දක ස්වාමීන් වහන්සේ අපිට මේකේ දේශනා කළා. ඉතින් ඒක නිසා පින්වත්නි අපිටත් මේ ජීවිතයේ ඇත්ත තේරුම් අරගෙන මේ ජීවිතයේ මේ ධර්මයේ ටික ටික හරි පුරුදු කරගෙන ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු 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 පුණ්‍යානුමෝදනාව. අද දින ධම්ම පූජා සඳහා දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අධ්‍යාපනය ලබන පින්වත් අශෝක බණ්ඩාර මේ පුතා තමයි මේකට දායකත්වයේ දරන්නේ. අශෝක බණ්ඩාර මහත්මයා ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් කළ තියෙනවා මේ පින්තුන් රඹුක්කන මිලි මාවතේ පදිංචි ධර්මවර්ධන බණ්ඩාර මහතාටත් 2021 සැප්තැම්බර් මාස 25 වෙනි දිනට වයස අවුරුදු 59 සම්පූර්ණ වූ ලක්ෂ්මී අශෝකා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසත් මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. බිරිඳගේ දෙමව්පියන්ටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා තියෙනවා ධර්ම අවබෝධ වීම පිණිස. ඒ වගේම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පින්නතුන් මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලුම දෙවියන්ට අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය පින් අනුමෝදන් වුණු කැමති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. සද්ධාදී ගුණ ධර්මයන්ගෙන් දියුණු වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය මේ පින්වත් හැම දිනාටම සලසා දෙත්වා. දෙවියන්ට දුතුන් ධර්ම අවබෝධය පිණිස මේ පින හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු.
රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരിക පින්නතුන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් මේ ධම්ම පූජා සඳහම් දේශනාව සඳහා දායකත්වයෙන් දරන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අධ්‍යාපනය ලබන පින්වත් අශෝක බණ්ඩාර ඒ පින්වත් මහත්මයාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්මවර්ධන බණ්ඩාර මහත්මයාට මේ පින අනුමෝදන් වෙත්වා. 2021 සැප්තැම්බර් මාස 25 වෙනි දිනට 59ක් වූ ඒ සම්පූර්ණ වූ ලක්ෂ්මී අශෝකා මෑණියන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ වගේම බිරිඳගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා. ඒ වගේම මේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා සිටින හැම දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්වත් හැම දෙනා නමින් සසර පුරාවට මියගිය දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඥාතීන් හැම දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ දායකත්වයේ දරු සහ සම්බන්ධුරු මේ පින්වත් හැම දෙනාට එකසේ මේ පින් අනුමෝදන් වෙලා හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.